නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මුවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම වූ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. ධර්ම රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. සංඝ රත්නයේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලු මාර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. උතුම් මහා සංඝ රත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත කාරුණික පින්වත්නි, අද දවසේදී සුපුරුදු පරිදි ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව ශ්‍රවණය කරන්නටයි බලාපොරොත්තු වන්නේ. අදත් අපි පළමුවෙන්ම ආශිර්වාදේ කරලා ධර්ම දේශනාව ආරම්භ කරමු. නෙත්නාලිකාවේහි ඉරිදා ධර්ම දක්ෂිනාවේ දේශිකානන් වහන්සේ අවසරයි පින්වත් බණ්ඩාරවිල අමිතානන්ද නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේට අදත් අපි සෙත් ප්‍රාර්ථනා කරමු. තරමක රෝගී තත්ත්වයෙන් පසුවී දැනට නිරෝගිමත් සුවය ලබමින් සිටින උන්වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. කායික සුවය, මානසික සුවපත් භාවය ලැබේවායි සාදු ප්‍රාර්ථනාවෙන් අපි මුලින්ම ආශිර්වාදේ කරමු. අපි අග්ගඤ්ඤ සූත්‍රයේ පිළිබඳවයි සාකච්ඡා කර සමහර විට අද දවසේදී මේ දේශනාවට සම්බන්ධ වෙන කෙනෙක් බලන්න පුළුවන් මොකද්ද මේ සූත්‍රය කියලා. අපි සති කිහිපයක් පුරාවටම දීඝනිකායේ දෙවෙනි පොතේ තිබෙන අග්ගඤ්ඤ සූත්‍ර දේශනාව සාකච්ඡා කරා. මේ ලෝකයේහි ඇතිවීම, පැවතීම, නැතිවීම සම්බන්ධයෙන් මොන විදියකටද කරුණු දේශනා කරලා තියෙන්නේ කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි මේ විශ්වය ගැන දැනගන්නේ කියලා. පින්වතුනි, විශ්වය ගැන දැනගන්නේ, ලෝකය ගැන දැනගන්නේ මේකත් අපේ නිවන් මාර්ගයට අත්‍යවශ්‍ය වෙන නිසා. මොකද මේ දේශනා මාලාවටම සම්බන්ධ වෙච්ච බොහෝ දෙනෙක් මේ වෙන විට දැනුවත් වෙලා තියෙනවා. මේ එක සූත්‍රයක පවතින ධර්ම කරුණු මොන්න තරම් විශිෂ්ට විදියට අපේ මේ ධර්ම ඥානය වර්ධනය කරගන්නට මොන තරම් ශක්තියක් වෙනවාද කියන එක පිළිබඳව. එhmenan අද දවසේ මේ දේශනාව තුලින් අපි බලාපොරොත්තු වෙනවා ඔබට මේ වටින සූත්‍රයේ තුලින් තවත් වටින කාරණාවක් පැහැදිලි කරන්න. ඒ තමයි මේ ලෝකයක් ආරම්භය, ඒ ලෝකයේ පැවතීම සහ ඒ ලෝකයේ විනාශය මොන විදියකටද සිද්ධ වෙන්නේ කියන කාරණාව. මොකද අපි දන්නවා පහුගිය කාලයන් වල පවා 2012 වර්ෂයේ පවා මේ ලංකාවේ ලොකු මිත්‍යා දෘෂ්ටියක් වැපිරුණා. ඒ තමයි මේ ලෝක විනාශයක් සම්බන්ධව. එතරම් අපි ගොඩාක් නිතරම දැනුවත් කරා මේ 2012 වර්ෂයේදී ලෝක විනාශයක් එහෙම සිද්ධ වෙන්නේ නැහැ කියලා. මොකද බුද්ධ දේශනාවට අනුව ඒක එහෙම වෙන්නේ නැහැ. බුද්ධ දේශනාව කියන්නේ මේ ලෝකේ පවතින සැබෑ යථාර්ථයයි. එතකොට පටහිර මේ විද්වතුන් පවා එය අනුමත කරපු යුගයක බුදුරජාණන් වහන්සේගේ දේශනාව හරියට සරණ ගිය අය මේක කළාම ප්‍රතික්ෂේප කරා 2012 වර්ෂයේ ලෝක විනාශයක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. නමුත් අපේ ඇතැම් අය ඒ කාරණාව බොහෝමත්ම හිස්මුදුනින් පිළිගත්තා ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියලා. සමහර වෙලාවට අපිට මතකයි සමහර දේශනාවල් පවා ඒ වෙනුවෙන් පැවැත්වුණා ලෝක විනාශයක් සිද්ධ වෙනවා කියලා. නමුත් එවන් යුගයක එවැනි තත්ත්වයක් පත්ුනේ පින්වතුනි මේ භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ දේශනාව හරියාකාරව අපිට අවබෝධ කරගන්නට නොහැකි වුණු නිසා. ඒ නිසා අද අපි මේ දේශනාව තුළින් ඔබට බලාපොරොත්තු වෙනවා කොහොමද මේ ලෝකයක් ඇත්තටම විනාශ වෙන්නේ කියලා. මම ඔබට ගිය දේශනාව තුළින් මතක් කරපු කාරණාවල් තුලින්ම මේ දේශනාවට ආරම්භයක් ලබා ගන්නම්. පින්වතුනි, මම ඔබට ගිය දේශනාවේදී සාකච්ඡා කරා සක්වල පිළිබඳව. අපි දන්නවා සක්වලකට ලෝක කීයක් තියෙනවද? ලෝක 31ක් තියෙනවා. මේ ලෝක 31ට අයිති වෙන්නේ මොනවද? මනුෂ්‍ය ලෝකයයි. දිවි ලෝක කීයක් තියෙනවද? 6ක් තිබෙනවා. මොකද්ද දිවි ලෝක 6? චාතුම් මහා රාජිකය, තාවතිංසය, යාමය, තුසිතය,
නිම්මාන රතිය, පරිනිම්මිත වසවර්ත. ඊළඟට රූපාවචර බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 11ක් තිබෙනවා. මොනවද ඒ 11? බ්‍රහ්ම පාරිසද්ය, බ්‍රහ්ම පුරෝහිත, මහා බ්‍රහ්මය, පරිත්තාබ, අපමානාබ, ආවස්සර, පරිත්ත සුබ, අපමාන සුබ, සුබකින්න, වේහප්පල, අසඤ්ඤ සත්ව කියන මෙන්න මේ භූමි 11 තමයි රූපාවචර බ්‍රහ්ම ලෝක 11 කියලා හඳුන්වන්නේ. ඊළඟට සුද්ධාවාස බ්‍රහ්ම ලෝක කීයක් තියෙනවද? 5ක් තිබෙනවා. සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉන්නේ කවුද? අපි දන්නවා කවුද ඉන්නේ? අනාගාමී වෙච්ච අයයි, රහත් වෙච්ච අයයි. මේ කියන පිරිස තමයි සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහේ ඉන්නේ. ඒ පහ කුමක්ද? අවිහ, අතප්ප, සුදස්ස, සුදස්සී, අකනිට්ඨ කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝක පහ. ඊළඟට තියෙනවා තවත් බ්‍රහ්ම ලෝක 4ක්. ඒවා අපි හඳුන්වනවා මොන බ්‍රහ්ම ලෝකද? අරූපාවචර බ්‍රහ්ම ලෝක 4. ඒ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4 මොකද්ද? ආකාසානං ඡායතනය, විඥානං ඡායතනය, ආකින්චඤ්ඤායතනය, නේව සංඥා, නා සංඥායතනය කියන මෙන්න මේ 4. එතකොට දැන් ඔක්කොම ලෝක කීයක් කිව්වද? 27යි. තව කීයක් ඕනද 31ක් වෙන්න? 4යි. ඒ 4 මොකද්ද? නරක, තිරිසන්, പ്രേත, අසුර. එතකොට මේ 31ටම අපි කියනවා මොකද්ද? එක සක්වලක් කියලා. එමනම් අපි මෙතන අද කතා කරමු මේ සක්වලක් කොහොමද පින්වතුනි විනාශ වෙන්නේ? මේ ලෝක 31ම විනාශ වෙනවද? මේ ලෝක 31ම නැති වෙලා යනවද? ඇත්තටම කියනවා නම් ලෝක 31ම පින්වතුනි විනාශ වෙන්නේ නැහැ. අපි බලමු ලෝකවල කොහොමද විනාශ වෙන්නේ කියලා. එමනම් මේක තේරුම් ගන්න කලින් ඔබට තේරුම් ගන්න වෙනවා පින්වතුනි කල්පයක් කියලා කියන්නේ මොකක්ද කියලා. මුලින්ම සිහිපත් කරන්න ඕන මේ ලෝක විනාශය සම්බන්ධයෙන් අද සම්පූර්ණව අවසන් කරන්නට බෑ. මොකද එක ලබන දේශනාවටත් අනිවාර්යයෙන්ම සම්බන්ධ කරගන්න වෙනවා. ඒ නිසා අද දේශනාව ශ්‍රවණය කරන හැම කෙනෙක්ම ඊළඟ දේශනාවලත් සම්බන්ධ වෙන්න. මොකද එතකොට තමයි මේ ධර්ම කරුණු ටික එකට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. බලන්න දැන් අපි අග්ගඤ්ඤ සූත්‍රය මගේ මතකයේ හැටියට අද මේ දේශනා කරන 4 වෙනි වතාව හෝ 5 වෙනි වතාව වෙන්න ඕන. අපි දේශනා කීපයක්ම පැවැත්තුවා. බලන්න එතකොට අපි ගමු 4ක් කියලා. එතකොට පැය 4ක්. පැය 4ක් එක දේශනාවක් තාම මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් කොටසයි දේශනා කරලා තියෙන්නේ. තවත් ඒ වගේම කොටසක් දේශනා කරන්න තියෙනවා. එතකොට බලන්න එක ධර්ම කරුණාවක් පැහැදිලි කරගන්නට කොතරම් දේශනාවක් අපි ශ්‍රවණය කළ යුතුද කියන එක. ඉතින් එහෙමනම් අද මේ දේශනාව තුළින් මම ඔබට පැහැදිලි කරලා දෙන්නේ මේ ලෝක විනාශය සම්බන්ධයෙන්. හැබැයි මේවා මේ කරුණ අපි හරියට තේරුම් ගන්න ඕනේ. නැත්තම් පොඩි කරුණක් හරි අපි වරදවා වටහා ගත්තොත් මුළු ධර්ම පරයායම පින්වතුනි වරද්ද ගන්නවා. පටලව ගන්නවා. පොඩි තැනක් වරදුනොත් ඇති. ඒ නිසා මේක හරි සිහි බුද්ධියෙන් තේරුම් ගන්නට ඕන. ඒතර මම මේ කියලා දෙන්න හදන්නේ ලෝක විනාශයේ තේරුම් ගන්න කලින් ලෝකේ පවතින කාල සීමාව අපි තේරුම් ගන්නට ඕන. එහෙමනම් ඕකේ මම ගියවර දේශනා කරා ඔබට දේශනා කරනවා මේ අපිට මේ අහලා තිබෙන වචන තියෙනවා. ඒ තමයි මේ මහා කල්ප, ඊළඟට අසංඛ්‍ය කල්ප, ඊළඟට අන්තර කල්ප කියලා ඔහොම කල්ප වගේක් කතා කරනවා. මොනවද මේ කල්ප කියලා කියන්නේ? අපි අන්න ඕක අද තේරුම් ගමු. පින්වතුනි මම ඔබට පොඩි කොටසක් දැන් මේ වෙලාවේ පැහැදිලි කරලා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඔබට මතක ඇති අර ඔබ සටහන් කරගත්තු ඔය සක්වල පිළිබඳව මම කිව්වා ආයු කාලයක් මේ බ්‍රහ්ම ලෝකවල. දැන් උදාහරණයකට කියනවා නම් චාතුම් මහරජික දිව්‍ය ලෝකේ ආයුෂ තියෙනවා අවුරුදු 500ක්. ඒකේ එක දවසක් ඉරන මනුස්ස ලෝකේ අවුරුදු 50ක් යනවා. සියල්ලක්ම ඉවර වෙන්න අවුරුදු 90 ලක්ෂයක් යනවා කියලා. ඒ විදිහට තාවතින්ස දිව්‍ය ලෝකේ අවුරුදු 1000යි. ඒ අවුරුදු 1000 ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 3 කෝටි 60 ලක්ෂයක් යනවා. ඊළඟට යාමේ දිව්‍ය ලෝකේ අවුරුදු 2000යි. ඒ 2000 ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 14 කෝටි 40 ලක්ෂයක් යනවා. ඊළඟට තුසිත දිව්‍ය ලෝකේ ආයුෂ අවුරුදු 4000යි. ඒකේ අවුරුදු 4000 ඉවර වෙනකොට මනුස්ස ලෝකේ අවුරුදු 57 කෝටි 60 ලක්ෂයක් ගිහිල්ලා. මේ විදිහට පින්වතුනි මේ දිව්‍ය ලෝකවල ආයු කාලය එහෙම තියෙනවා ඉවර වෙන. එතකොට අපේ මනුස්ස ලෝකේ ඒ විදිහට අවුරුදු ගාණක් ගිහිල්ලා තමයි ඉවර වෙන්නේ. ඊළඟට පින්වතුනි බ්‍රහ්ම ලෝකවල
මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකය, ඊළඟට බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිසද්ය කියන මේ බ්‍රහ්ම ලෝක තුන ප්‍රථම ධාන භූමි වශයෙන් තමයි හඳුන්වන්නේ. එතකොට මේ මහා බ්‍රහ්මී කියන බ්‍රහ්ම ලෝකේ ආයුෂ තියෙනවා අසංඛ්‍ය කල්ප එකක්. ඒක ආයුෂ තියෙනවා අසංඛ්‍ය කල්ප එකක් කියලා ආයුෂ තියෙනවා. ඊළඟට තියෙනවා බ්‍රහ්ම පුරෝහිතේ අසංඛ්‍ය කල්ප භාගයක්. ඊළඟට බ්‍රහ්ම පාරිසද්දේ අසංඛ්‍ය කල්ප 3න් එකක් කියලා ගණන් වශයෙන් ආයු කාලය තියෙනවා. දැන් මේ කියන්නේත් හොඳට මතක තියාගන්න මේ වර්ෂ ගානක්. හැබැයි දැන් අපි සාමාන්‍යයෙන් ඔන්න මුලින් අපි නිකන් ගණන් කරගෙන යන 100 ගණන් වලින්. ඉස්සලා 10 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේ 100 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේ 1000 ගණන් වලින් ගණිනවා. ඊට පස්සේදී අපි ගණිනවා තව ඊට වඩා ලොකු ගණන් එනකොට අපි ගණිනවා මේ දසදහස ගණන් වලින්, මිලියනය වලින් යනවා. ඊළඟට ඒක ඉක්මවලා ගිහිල්ලා ලක්ෂ වශයෙන් යනවා. ඔහොම ගිහිල්ලා පින්වතුනි අපි යනවා බිලියනය, ට්‍රිලියනය, ඔන්නෝම ගණන් ක්‍රමයක් යනවා පින්වතුනි. අපි මේ ගණන් ක්‍රමය ගොඩක් වෙලාවට යම් අවස්ථාවන් වලදී අහලා තියෙනවා. හැබැයි හොඳට මතක තියාගන්න අපේ එහෙම ගණන් වල දැන් අපි ගත්තොත් 1000කට බිංදු 3ක් තියෙනවා. ඊළඟට ලක්ෂයකට බිංදු 5ක් තිබෙනවා. කෝටියකට බිංදු අපි දන්නවා 7ක් තිබෙනවා. මේ විදියට පින්වතුනි අපි මේ බිංදු ක්‍රමයක් ඉගෙනගෙන තිබෙනවා ගණන් ඉගෙන ගනිද්දී. එතකොට ඒ ගණන් වලදී අපි පින්වතුනි එහෙම ඉගෙන ගත්තට ඒ දේවල් ඒවා අපිට අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රම නෙවෙයි. අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රමවල පින්වතුනි ඊට වඩා ලොකු ගණන් තිබෙනවා. අතීතයේ ඉඳගෙන ආපු ගණන් ක්‍රමවල ඊට වඩා ලොකු ගණන් ක්‍රම තිබෙනවා. දැන් මං ඔය ටික කියන්න ගත්තොත් අද දේශනාවේ කොටසක්වත් අපට සම්පූර්ණ කරගන්න බැරි වෙනවා. නමුත් මේ කරුණු පොඩ්ඩක් දැනගන්න මං ඔබට ඉදිරි ඒ දේශනාවල් පවත්වද්දී ඒවා යම් ප්‍රමාණ වශයෙන් කියලා දෙන්නම්. මේවා යම් ප්‍රමාණයකට දැනගෙන හිටියම හරි. එතකොට මට පුළුවන් ඔබට එදාට ඒ කරුණු මතක් කරලා එදා මතකද මම මෙන්න මෙහෙම දෙයක් කියලා කිව්වා කියලා ඔබට මතක් කරලා දෙන්න පුළුවන්. ඒ නිසා ඒවා යම් ප්‍රමාණ වශයෙන් දැනගෙන තියාගන්න. එතකොට මට පුළුවන් ඔබට ඒ කරුණු කාරණාවල් ගොනු කරලා ඒ කරුණු ඔබට ඉදිරිපත් කිරීම කරන්න. ඒතර අද මම මේ කියලා දෙන්න හදන්නේ දැන් අර ඒ වගේ දැන් ගණන් වලට තිබෙනවා බිංදු ප්‍රමාණයක්. මෙන්න මේක පොඩ්ඩක් තේරුම් ගන්න. එතකොට අද දේශනාව හොඳට ඔබට තේරුම් ගන්න පුළුවන්. දැන් මේ අසංඛ්‍ය කියලා කියන්නේ පින්වතුනි අන්න ඒ වගේ ඒවා. ඊළඟට කල්ප කියලා වශයෙන් ගන්නෙත් පින්වතුනි අන්න ඒ වගේ ඒවා. මෙන්න මේක පින්වතුනි ඔබ හොඳට තේරුම් ගන්න. ඇත්තටම මේක හරි අමාරුයි. මම මේ කියලා දෙන එක අද ගොඩක් අමාරුයි. හැබැයි කවුරු හරි කෙනෙක් උනන්දු වුණොත් තේරුම් ගන්න බැරි නෑ. මේක අමාරුයි. හැබැයි උනන්දු වුණොත් තේරුම් ගන්න බැරි නෑ. මේකට අවශ්‍ය වෙන්නේ උනන්දුව. මේකට අවශ්‍ය වෙන්නේ තමන්ගේ කැපවීම. ඒ කැප වෙන තරමට තේරුම් ගන්න පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න අද මේ දේශනා කරන මේ කරුණු ටික ඔබ හරියට ඔබේ මනසට දාගත්තොත් මං ඔබට අප වෙනවා. මං ඔබට පොරොන්දු වෙනවා මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මීහි අති විශාල ප්‍රමාණයක් තේරුම් ගන්න පුළුවන් ශක්තියක් ලැබෙනවා. ඒ මොකද ඒක තේරුම් ගන්න ශක්තියක් ලැබෙන්නේ මේ අද කියලා දෙන මේ කල්ප කියන මේ දේශනාව තුල ඔබට කියලා දෙන මේ කාරණාවල් වල තුලින් මේ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තිබෙන බොහෝ සැක සංකා ප්‍රමාණයක් නැති කරගන්න පුළුවන්. ඒක ඔබ ඉස්සර වෙලා හොඳට තේරුම් ගන්න උත්සාහ කරන්න. ඊළඟට මම දැන් අර කිව්වා මහා බ්‍රහ්මය, බ්‍රහ්ම පුරෝහිතය, බ්‍රහ්ම පාරිසද්දය කියන මේ බ්‍රහ්ම ලෝකවල ආයු කාලය. ඊළඟට තියෙනවා පින්වතුනි මේ පරිතාව, අප්පමානාභ, ආබස්සර කියලා බ්‍රහ්ම ලෝක තවක් තුනක්. ඒවය අවශ්‍ය මෙහෙමයි. ඒක ဒုတိ ධාන. ဒုတိ ධාන වඩපු කෙනෙකුට යන්න පුළුවන් භූමි තුනක්. ඒකේ තියෙනවා පින්වතුනි ආබස්සර බ්‍රහ්ම ලෝකේ ආයු කාලය මහා කල්ප 7ක්. අප්පමානාභ කියන මේ
බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 4ක්. දැන් අර ඉස්සලා කතා කරේ අසංඛ්‍ය කල්ප කියලානේ. දැන් කතා කරන්නේ මොනවයින්ද? මහා කල්ප කියලා. ඊළඟට පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 2යි. ඒ කියන්නේ පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 2යි. අප්පමානාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයුෂය මහා කල්ප 4යි. ආබස්සර කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 7යි. ඊළඟට යන්නේ පින්වතුනි මහා කල්ප වලින් ගණන් කතා කරන්නේ. පරිත්ත සුබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 16ක්. අප්පමාන සුබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 32ක්. සුබකින්න කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 64ක්. එතකොට වේහප්පල කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයයි අසඤ්ඤ සත්‍යය කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලයයි මහා කල්ප 500ක්. දැන් මේවා දැන් මහා කල්ප 2යි 4යි 7යි ඊළඟට මහා කල්ප 16යි 32යි 64යි මහා කල්ප 500යි ඕම කියලා ගත්තම මේවා නිකන් ගණන් ගන්නේ 2 4 7 16 32නේ. පින්වතුනි මෙන්න මේ කාලය කොච්චර දීර්ඝයිද කියලා දැනගත්තොතින් හොඳට මතක තියාගන්න අපට පින්වතුනි මේ ඇඟේ ගැහීමක් ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට මේ ධර්ම කරුණ හරියට තේරුම් ගත්තොතින් මේ සංසාරයෙන් ඉක්මවීමට වෙරදරන වෑයම තව ටිකක් වැඩි කරගන්නට පුළුවන් ශක්තියක් ලැබෙනවා. මං ඉන්නේ ඒකයි කිව්වේ මේක හරියට තේරුම් ගත්තොතින් මේ සීමාව කෙනෙකුගේ මොවින් සූස් කියන හඬත් පිට වෙන්න පුළුවන්. මෙච්චර ආයුෂ කාලයක් තියෙනවද කියලා හිතෙන්න පුළුවන්. අන්න ඒක තමයි මේ දේශනාව හොද්දට තේරුම් ගන්න කියලා කිව්වේ. එවනම් අපි බලමු අපි මේ කාල සීමාව මොකක්ද කියන එක. පින්වතුනි මහා කල්පයක් කියලා එකක් තිබෙනවා. මහා කල්පය කියලා කියන්නේ එක්තරා අවුරුදු ගානක්. මේ මහා කල්පය කියන මේ අවුරුදු ගාන පින්වතුනි බින්දු වලින් නම් ලියලා ඉවර කරන්නට බෑ. එක මහා කල්පයක තියෙනවා පින්වතුනි අන්තර් කල්ප 256ක්. එක මහා කල්පයක තිබෙනවා අන්තර් කල්ප 256ක්. හැබැයි පින්වතුනි ඔය මහා කල්පය බෙදෙනවා පින්වතුනි ප්‍රධාන කොටස් 4කට. මහා කල්පයක් බෙදෙනවා ප්‍රධාන කොටස් 4කට. ඒ කොටස් 4 තමයි අසංඛ්‍ය කල්ප 4යි. එක අසංඛ්‍ය කල්පයක තිබෙනවා පින්වතුනි අන්තර් කල්ප 64ක්. එතකොට හතරෙම තිබෙනවා 64 ඒවා 4ක්. එතකොට එක මහා කල්පයක අන්තර් කල්ප කීයක් තියෙනවද? 256යි. මම ඒ නිසා තමයි අන්තර් කල්ප 256ක් එක මහා කල්පයක තියෙනවා කිව්වේ. ඊළඟට පින්වතුනි එක අන්තර් කල්පයක් කියන එක අපි දැන් ඉස්සර වෙලා තේරුම් ගමු. මොකද්ද මේ අන්තර් කල්පය කියලා කියන්නේ? අන්තර් කල්පය කියලා කියන්නේ දැන් මේ අග්ගඤ්ඤ සූත්‍රයෙන් පස්සේදී මම ඔබත් එක්ක සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා චක්කවර්ති සීහනාද සූත්‍රය. දැන් මේ හැම දේශනාවක්ම එකට එකක් සම්බන්ධ කරගෙන මේ යන්නේ. හැබැයි මේ දේශනාවල් ටිකට පිළිවෙලට සම්බන්ධ වෙන කෙනෙකුට නම් අද වන විට මේ දේශනාවල් සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඕන්ට තිබෙන ප්‍රශ්නයක් තියෙනවා නම් තියෙ නැත සමහර වෙලාවට අර එක කරුණක් එකවතාවක් අහද්දී වැටහීමකට යන්න අමාරුයිනේ. අන්නේ ප්‍රශ්නේ සමහර විටක තියෙනව වෙන්න පුළුවන්. ඒක මමත් පිළිගන්නවා. එහෙමයි කියලා මට මේ එකම දේශනාව හැමදාම දේශනා කර කර ඉන්නත් අමාරුයි. නමුත් යම් ප්‍රමාණයකට හරි තේරුම් ගන්නයි කියලා මම ඔබට සිහිපත් කරන්නේ ඔබ මේ කරුණෝ දේශනාවල් ශ්‍රවණය කරගෙන යනකොට ඔබට කාලයක් යද්දි මේවා අවබෝධ වෙනවා. අඩුම තරමේ මේ ක්‍රමවේද මෙන්න මේකේ කියනවත් චුට්ටක් තේරුම් ගන්න බලන්නකෝ. එතකොට ඔබට මේව හොඳට තේරුම් ගන්න පුළුවන්. එතකොට පින්වතුනි මේ අන්තර් කල්පයක් කියලා කියන්නේ මොකද්ද? ඔබ පින්වතුනි ඔය අන්තර් කල්පය කියලා කියන්නේ මිනිසාගේ අඩුම ආයුෂයේ ඉඳලා මිනිසාගේ ඉහළම ආයුෂ වලට ගිහිල්ලා ආයමත් මිනිසාගේ අඩුම ආයුෂ වලට එනවා. ඕක නිකන් ඇඳ ගන්නකො ත්‍රිකෝණයක් විදියට ත්‍රිකෝණේ යටින් සටහන් කරගන්න මිනිසාගේ අවම ආයුෂ එනවා අවුරුදු 10යි. චක්කවර්ති සීහනාද සූත්‍රයේ මතක ඇති මිනිසාගේ අවම ආයුෂ එන්නේ අවුරුදු 10ටයි අඩු වෙන්නේ.
ඊළඟට පින්වතුනි 10 ඉඳලා ඉහළට යනවා. ඉහළට යන එකට කියනවා පින්වතුනි උත්සර්පණී කියලා. ඉහළට යනවා. ඒ කියන්නේ අර දැන් මුර්ග සංවරුසාවක් වැහිලා ඒ කියන්නේ මිනිසෙකුට තවත් මිනිසෙක් පේනවා කියලා කියන්නේ හරියට වැද්දෙකුට මුවෙක් පේනවා වගේ. ඒක නිසා තමයි මෘග සංඥාවක් ඇති වෙන්නේ. වැද්දෙකුට මුවෙක් පේනවා වගේ තමයි මිනිසෙකුට මිනිසෙක් පේනවා කියලා කියන්නේ. ඒ මට්ටමට එකිනෙකා මරා ගන්නවා. මේම පින්වතුනි මේ මරාගෙන යනකොට තමයි මේ ආයුෂ අඩු වෙලා යන්නේ. හැබැයි ඒ කාලේ මිනිස්සු පංචශීලයේ එක සිල්පද රකින්න ගන්නවා. ප්‍රාණඝාතයෙන් අයින් වෙලා ඔහොම එනවා. අන්න එතකොට පින්වතුනි මිනිස්සු අවුරුදු 10කින් මැරෙන්න හිටපු මිනිස්සු පින්වතුනි ඊට වඩා අවුරුදු කීපයක් වැඩිපුර ජීවත් වෙනවා. එතකොට ඕම් බලනවා කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ කියලා බලනකොට දකිනවා තමන් ප්‍රාණඝාත කරන්නේ නැහැ. ඒ නිසා ජීවත් වෙනවා. ඔහොම පින්වතුනි මේ මිනිසුන්ගේ ආයුෂ ටික වර්ධනය වෙනවා. මිනිස්සු එක සිල්පද රකින්න වර්ධනය වෙනවා. එතකොට අර 10 තිබිච්ච එක අවුරුදු 20ක් වෙනවා. ඕම 40ක් 50ක් 100ක් 1000ක් වෙනවා. 10000ක් වෙනවා. මේ 80000ක් වෙනවා. ලක්ෂයක් වෙනවා. කෝටියක් වෙනවා. ඕම වැඩි වෙලා යනවා පින්වතුනි කීයටද දන්නවද? එක ලියලා 140ක් ලියන්න ඔන්න ඔය ඉලක්කම කියන අවුරුදු ගාන වෙනකම් මිනිසුන්ගේ අවශ්‍ය වැඩි වෙනවා. අංක 1 ලියලා 140ක් ලියන්න ඔන්න ඔය ඉලක්කමේ ගානට පින්වතුනි මිනිසුන්ගේ අවශ්‍ය වැඩි වෙනවා. ඒ කියන්නේ අවුරුදු 10 තිබිච්ච අවශ්‍ය අවුරුදු 1.140 දක්වා වැඩි වෙනවා. 1.140 දක්වා කියන මේ ඉලක්කමට කියනවා නමක් මොකද්ද? අසංඛ්‍ය. අසංඛ්‍ය කියලා තමයි ඔය ඉලක්කමට කියන්නේ. ඒ කියන්නේ දැන් අපි ඔය කියනවනේ 1.3ක් තියෙන ඉලක්කමට කියන නම මොකද්ද? 1000. 1.5ක් කියන ඉලක්කමට කියන නම මොකද්ද? ලක්ෂය. 1.7ක් තිබුණොත් ඒ ඉලක්කමට අපි කියනවා කෝටිය. අන්න ඔය වගේ 1.140ක් තියෙන ඉලක්කමට අපි කියනවා අසංඛ්‍ය. 1.140ක් තියෙන ඉලක්කමට කියන නම තමයි අසංඛ්‍ය. එතකොට මේ මිනිස්සුන්ගේ ආයුෂ වැඩි වෙනවා පින්වතුනි අවුරුදු අසංඛ්‍ය දක්වා. එතකොට අවුරුදු 10 තිබිච්ච එක අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වෙන්නේ මොකක් වෙනකොටද? මිනිස්සු දස කුසලයන් කරනකොට. දසල කුසලයන් කරගෙන යනකොට පින්වතුනි ඔය මිනිසුන්ගේ ආයුෂ ප්‍රමාණය ඔය මට්ටමට පින්වතුනි වැඩි වෙලා එතනදී ඒ මට්ටමට එනකොට පින්වතුනි ඒක නතර වෙනවා. එතකොට බලන්න ඕක තමයි මිනිසුන්ගේ ආයුෂ වැඩිවීම. දැන් මම අර කිව්වේ ත්‍රිකෝණයක් ඔබට ඇඳගන්න කිව්වනේ ත්‍රිකෝණේ අර යටම වම් පැත්තේ කොනේ යටම ඉඳලා උඩට යනවා. ඒ කියන්නේ දැන් ත්‍රිකෝණේ මුදුනට යනකොට ඔබ එතනින් මුදුනෙන් ලියා ගන්න මිනිසාගේ උපරිම ආයුෂ අසංඛ්‍ය. ඒ කියන්නේ 10 140 වෙනි බලය අසංඛ්‍ය. එතකොට පින්වතුනි ඔය පහළ ඉඳලා උඩට යන එකට කියනවා උත්සර්පණී කියලා. පහළ ඉඳලා උඩට යන එකට කියනවා උත්සර්පණී. ඊළඟට පින්වතුනි දැන් ඔය අසංඛ්‍ය දීපිච්ච ආයුෂ ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙන ක්‍රමවේදයක් මම ඔබට කියලා දෙන්නම්. දැන් මෙන්න මේවා හොඳට ඔබ මේ මතකේ තියාගන්න. දැන් ඊළඟට අපි දැනගන්න කොහොමද මේවා අඩු වෙන්නේ? අඩු වෙන්නේ දැන් සිල් රකින්න තමයි වැඩි වෙන්නේ. එහෙමනම් අඩු වෙන්නේ කොහොමද? සිල් කැඩෙන්න අඩු වෙනවා. සිල් කැඩි එනකොට ආයුෂ අඩු වෙනවා. අපි බලමු අග්ගඤ්ඤ සූත්‍රයේ ඔක විස්තරාත්මකව දේශනා කරලා තියෙනවා. ඒ සිල් කොහොමද මිනිස්සු කැඩි එන්නේ කියලා. දැන් මෙන්න මේව පොඩ්ඩක් ඔබ සටහන් කරගෙන තියාගන්න. මම එතකොට අග්ගඤ්ඤ සූත්‍රයේදී මතක් කරන්නම්. අර එදා මම අර කිව්වේ අන්තර කල්පේ අසංඛ්‍ය ආයුෂත් තිබිච්ච වෙලාවේ ඔය සිල් කැඩි එනකොට අඩු වුණා කියලා. අන්න ඔතනදී ඔබ හොඳට මනසේ තියාගෙන ඉන්න. එතකොට ඔබට මේ කරුණ තේරුම් ගන්න පුළුවන්. එතකොට දැන් ආයුෂ වැඩි වෙන එකට අපි කියනවා උත්සර්පණී කියලා. ආයමත් ආයුෂ අඩු වෙන එකට අපි කියනවා අපසර්පණී කියලා. එතකොට අසංඛ්‍ය තිබිච්ච ආයුෂ ප්‍රමාණය අඩු වේගෙන එනවා කොතනට එනකන්ද? අවුරුදු 10ට එනකන් අඩු වෙනවා. කීයටද? අවුරුදු 10ට එනකන් අඩු වෙනවා. දැන් මම ඔබෙන් පොඩි ප්‍රශ්නයක් අහන්නම්. මේ ධර්ම ප්‍රශ්න අහන්නේ ඔබට මේ දේශනාව තේරුම් ගත්තද කියලා දැනගන්න. එතකොට ඔබ තේරුම් ගත්තා නම් ඔබට මේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න පුළුවන්. පින්වතුනි, දැන් අපි ඉන්නේ
උත්සර්පණී පැත්තේද අපසර්පණී පැත්ත. ඒ කියන්නේ ආයුෂ වැඩි වෙන පැත්තේද ආයුෂ අඩු වෙන පැත්තේද? අපි ඉන්නේ මොන පැත්තේද? දැන් ඉන්නේ ආයුෂ අඩු වෙන පැත්තේ. එහෙනම් අපේ මේ પરම්පරාව කොහේ ඉඳලාද ආවේ? අසංඛ්‍ය වර්ෂවල ඉඳලා තමයි. කියන්නේ අවුරුදු අසංඛ්‍යයක් ආයුෂ බිඳුපුවා ඉඳලා තමයි මේ පහලට අඩු වෙගෙන එන්නේ. එහෙනම් දැන් අපේ පරමාවුෂ තාමත් අවුරුදු 100ට වැඩි. ඔය සමහර ලාවට පරමාවුෂ අපි කියන අවුරුදු 120යි කියලා. 120ක් එහෙම කියවෙන්නේ නැහැ. කියවෙන්නේ 100ට වඩා වැඩි 200ට වඩා අඩුයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. තාමත් 100ට වඩා ජීවත් වෙන මිනිස්සු ඉන්නවා. ඒ කියන්නේ මේ ලෝකයේ පින්වතුනි අවුරුදු 100ට වඩා මේ ලෝකේ කවුරුවත් ජීවත් වෙන්නේ නැහැ. අන්න එදාට තමයි අවුරුදු 100ට වඩා අඩුයි කියන්න පුළුවන්. දැන් තාම පින්වතුනි අවුරුදු 100ට වඩා අඩු වෙලා නැහැ. හැබැයි ඉතින් ලංකාවේ නම් නැහැ. ඇයි ඒ? ලංකාවේ තියෙන්නේ මේක මේ සිල් ප්‍රශ්නයක්. මම අර දේශනාව පටන් ගද්දිත් කිව්වේ ඒකනේ. අපේ ලංකාවේ මිනිස්සු හරියට සිල් රකින්නවා නම් මේ ලංකාවේ තියෙන සියලුම ප්‍රශ්න ටික විසඳ ගන්න පුළුවන්. සියලුම ප්‍රශ්න එකක් නෑර විසඳ ගන්න පුළුවන්. සීලයම තමයි පින්වතුනි අපට පිළිසරණක් වෙන්නේ. එතකොට මම දැන් කිව්වා ඔබට අවුරුදු 10 තිබෙච්ච ආයුෂ අවුරුදු අසංඛ්‍ය දක්වා වැඩි වුණා. අසංඛ්‍ය දක්වා තිබෙච්ච ආයුෂ අවුරුදු 10 දක්වා අඩු වුණා. දැන් මේ කියලා දෙන්නේ මොකක් ගැනද? අන්තර්කල්පයක් ගැන මේ කියලා දෙන්නේ. එතකොට අන්තර්කල්පයක තිබෙන ස්වභාවය මොකද්ද? ස්වභාවය තමයි අඩු ආයුෂයේ ඉඳලා වැඩිම ආයුෂ වලට ගිහිල්ලා අඩුම ආයුෂ වලට එනවා. දැන් පින්වතුනි මෙන්න මෙහෙම අඩුම ආයුෂයේ ඉඳලා වැඩිම ආයුෂ වලට ගිහිල්ලා ආයිමත් අඩුම ආයුෂ වලට එන්න කාල සීමාවක් යනවා. ඒ කියන්නේ අන්තර්කල්පයක් පටන් අරගෙන ඒ අන්තර්කල්පේ අවසන් වෙන්න යනවා කාල සීමාවක්. දැන් බලන්න දැන් අතීතයේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 100 ගණන් ජීවත් වෙච්ච අය හිටියා. දැන් එච්චර මිනිසු නැහෙනි. දැන් එච්චර කාලයක් ජීවත් වෙන මිනිසු නැහැ. දැන් අපිට ඒකෙන් හිතන්න පුළුවන් දෙයක් තියෙනවා. මොකද්ද? දැන් මේ ප්‍රමාණයකට ආයුෂ අඩු වෙලා තිබෙනවා. දැන් අවුරුදු 10ක් 15ක් විතර වගේ දැන් අඩු වෙලා තිබෙනවා මිනිසුන්ගේ ආයුෂ. ඒ අඩුනේ අවුරුදු 10ක් 15ක් වුණාට මේක අවුරුදු 10ක් 15ක් අඩු වෙන්න ගිය අවුරුදු 10ක් 15ක්ද? නෑ, අවුරුදු විශාල කාලයක් ගියා. අවුරුදු විශාල කාලයක් ගිහිල්ලා තමයි මේ අවුරුදු 10ක් 15ක් අඩු වුනේ. අන්න ඒ වගේ පින්වතුනි දැන් අර අවුරුදු 10 තිබිච්ච ආයුෂ අවුරුදු 20 දක්වා වැඩි වෙන්න ගොඩක් කාලයක් යනවා. ඉතින් අද ජීවත් වෙන කෙනා 10න් මැරුණාට ඊළඟට මැරෙන කෙනා මැරෙන්නේ 20න් එහෙම නෙමෙයි. ඊළඟ પરම්පරාවල් හැදෙන්න පින්වතුනි ලොකු කාලයක් යනවා. මෙන්න මේ ක්‍රමවේදයට අනුව අඩුම ආයුෂ කියන්නේ අන්තර්කල්පය පටන් අරගෙන අවසන් වෙන්න යනවා පින්වතුනි මේ ලෝකේ ආයුෂ අවුරුදු කොච්චරද දන්නවද? 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න. කීයද? 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න 1.140 කියන ඉලක්කමෙන්. ඒ කියන්නේ 86 ලක්ෂ 40000 වැඩි කරන්න ඕන කීයෙන්ද? අසංඛ්‍ය කියන ගණනින්. අන්න ඔය ගණනින් ඕක වැඩි කරාම යම් කිසි උත්තරයක් එනවනේ. අන්න ඕක තමයි පින්වතුනි එක අන්තර්කල්පයක් පටන් අරගෙන ඒ අන්තර්කල්ප ඉවර වෙන්න යන ආයුෂ කාලය. දැන් මේක තේරුම් ගන්නේ නැතුව පින්වතුනි ඔය අග්ගඤ්ඤ සූත්‍රයේ ඉතුරු ටික තේරුම් ගන්න බෑ. ඒ නිසා තමයි ඔබට මේ කාරුණිකව මේ ටික කියලා දෙන්නේ. ඒ නිසා හොඳට තේරුම් ගන්න. අන්තර්කල්පයක් පටන් අරගෙන ඒ අන්තර්කල්පේ ඉවර වෙන්න ආයුෂ කොච්චර යනවද? 86 ලක්ෂ 40000 කියන ඉලක්කම වැඩි කරන්න ඕනේ 1.140 කියන ඉලක්කමෙන්. එතකොට ඔය මං කිව්වේ එක අන්තර්කල්පයක ආයුෂ. එතකොට පින්වතුනි එක මහා කල්පයක ඔය වගේ අන්තර්කල්ප කීයක් තියෙනවද? 256ක් තියෙනවා. එතකොට ඒ ආපු උත්තරේ වැඩි කරන්න ඕන කීයෙන්ද? 256 කියන ඉලක්කමේ. අන්න එකෙන් ඒක වැඩි කරෙන් පස්සේදී තමයි එක මහා කල්පයක් පටන් අරගෙන ඉවර වෙන්න කොච්චර වර්ෂ ගණනාවක් යනවාද කියන ගණන එන්නේ.
දැන් මේවා මෙහෙම කිව්වට මම නම් ඕවා කවදාවත් එකතු කරන්න වැඩි කරන්න ගිහිල්ලා නැහැ. ඕන කෙනෙක් ඉන්නවා නම් කරගත්තට කමකුත් නැහැ. පින්වතුනි, ඔය අන්තර කල්පයක් කියලා මම කිව්වේ අවීචි මහා නිරේ ආවුෂ. අවීචි මහා නිරේ ආවුෂ කොච්චරක්ද? 86,40,000 වැඩි කරන්න ඕන 1.140 ඉලක්කමේ එච්චර කාලයක් තියෙනවා අවීචි මහා නිරේ ආවුෂ. ඒ කියන්නේ කාන්තර කල්පයක් ආවුෂ තියෙනවා. දැන් උන් අන්තර කල්පයක් කියනකොට තමන්ගේ ඔළුවට එන්න ඕන ගණන 86,40,000 වැඩි කරන්න ඕන 1.140 කියන ඉලක්කමේ. අන්න එහෙම එන්න ඕන. එතකොට තමයි මේ කාරණාව තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඔක ලියාගෙන නිතර නිතර කියවන්න නිතර කියවන්න. තව කෙනෙකුට කියලා දෙන්න. එතකොට මතක් වෙනවටක් ගාලා ඔක. පින්වතුනි, මෙන්න අන්තර කල්පයක තිබෙන කාල සීමාව. එතකොට ඔය වගේව තියෙනවා පින්වතුනි මහා කල්පයකට 256. පින්වතුනි, ඔය මහා කල්ප, ඒ කියන්නේ මම අර කිව්වනේ අසංඛ්‍ය කල්ප කියලා ගානන. කොහෙද අසංඛ්‍ය කල්ප කියවුනේ? අසංඛ්‍ය කල්ප කියවුණා බ්‍රහ්ම පාරිසද්දය, බ්‍රහ්ම පුරෝහිතය, මහා බ්‍රහ්මය. එතකොට මං කිව්වා අර මහා කල්පේ බෙදෙනවා කීයකටද? ප්‍රධාන වශයෙන් 4කට. ඒ නම් කරා මොනවද? අසංඛ්‍ය කල්ප 1යි, අසංඛ්‍ය කල්ප 2, අසංඛ්‍ය කල්ප 3, අසංඛ්‍ය කල්ප 4. එතකොට අසංඛ්‍ය කල්පයක කොච්චර අන්තර් කල්ප තියෙනවද? මේ අසංඛ්‍ය කල්පයයි අසංඛ්‍යයි කියන එක කවුරුවත් පටලව ගන්න එපා. මොකද අසංඛ්‍ය කල්පය කියලා කියන්නේ පින්වතුනි එක්තරා සීමාවක්. හැබැයි අසංඛ්‍ය කියන්නේ ඉලක්කමකට කියන නම. ඒ දෙක පටලව ගන්න එපා. අසංඛ්‍ය කල්පය කියලා කියන්නේ එක, අසංඛ්‍ය කියන්නේ තවත් එකක්. ඒක පටලව ගන්න එපා. එතකොට මේ මහා බ්‍රහ්මයේ කියන බ්‍රහ්ම ලෝකයට තිබෙනවා පින්වතුනි ආවුෂ අසංඛ්‍ය කල්ප එකක්. එතකොට අසංඛ්‍ය කල්ප එකක් කියලා කියනකොට ඒක ඇතුළේ අන්තර කල්ප කීයක් තියෙනවද? 64ක් තියෙනවා. එතකොට අර 86,40,000 1.140න් වැඩි කරයින් පස්සේදී ලැබෙන උත්තරේ ඒවා කීයක් තියෙනවද? මහා බ්‍රහ්මයේ ආවුෂ 64ක් තියෙනවා. ඊළඟට බ්‍රහ්ම පුරෝහිතී ඒ 64න් භාගයක්. ඒ කියන්නේ 32ක් තියෙනවා. ඒ කියන්නේ මම අර කියවනේ අසංඛ්‍ය කල්පෙන් භාගයක් කියලා. එතකොට අන්තර කල්ප 32ක්. ඊළඟට බ්‍රහ්ම පාරිසද්දය කියන්නේ අසංඛ්‍ය කල්ප 3න් එකක්. අසංඛ්‍ය කල්ප 3න් එකක් එනකොට තමයි බ්‍රහ්ම පාරිසද්දය කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය. මෙන්න මේක ටිකක් තේරෙන්නේ නැහැ වගේ තමයි. පොඩ්ඩක් උත්සාහ කරන්නකෝ. දැන් ඔය Taman සටහන් කරගත්ත එක පොඩ කියවන්න බලන්නකෝ. එතකොට තේරුම් ගන්න පුළුවන්. මම නැවතත් කියන්නම්. අන්තර කල්පයක් කියලා කියන්නේ මේ මිනිසාගේ අඩුම අවශ්‍යයේ ඉඳලා ඉහළම අවශ්‍ය වලට ගිහිල්ලා ආයෙමත් අඩුවීම. ඒ කියන්නේ උත්සර්පණී අපසර්පණී. අවශ්‍ය ඉහළට යෑම අවශ්‍ය අඩුවීම. එතකොට ඒ ඉහළට ගිහිල්ලා අඩු වෙන්න කොච්චර කාලයක් යනවද? 86,40,000 කියන ඉලක්කම වැඩි වෙන්න ඕන 1.140 කියන ඉලක්කමේ. ඒතර ඒකාන්තර කල්පයක ආයු කාලය ඔච්චරයි. එතකොට මහා කල්පයකට ඕවාගේව කීයක් තියෙනවද? 256ක් තියෙනවනේ. හැබැයි මම අර මහා කල්පේ ප්‍රධාන වශයෙන් බෙදෝ කොටස් 4කට මම මේ කොටස් වලට බෙදු හේතුත් කියන්නම්. මේවට හේතු තියෙනවා බෙදන්න මෙහෙම. එතකොට එක අසංඛ්‍ය කල්පයක අන්තර කල්ප කීයක් තියෙනවද? 64යි. මහා කල්පෙම අසංඛ්‍ය කල්පේවා 4ක් තියෙනවා. එතකොට 64 ඒවා 4ක් තියෙනවා. එතකොට මහා බ්‍රහ්මයේ ආයු කාලය මං කෝ එක අසංඛ්‍ය කල්පයයි. එතකොට අන්තර කල්ප කීයක් තියෙනවද? 64යි. එතකොට අන්තර කල්පයේ කියලා එකක් කියලා කියන්නේ කොච්චර කාලයක්ද? අන්න අර ඉලක්කයෙන් ඒක වැඩි කරාම ලැබෙන උත්තරය. එතකොට පින්වතුනි ඕක මං ඔය හොම කිව්වේ. ඊළඟට බලන්න ආබස්සර. දැන් පරිත්තාබ අපමානාබ ආබස්සර කියන බ්‍රහ්ම ලෝක තුනට යනකොට ඒවා කතා කරන්නේ අසංඛ්‍ය කල්පවල වලින්ද? නෑ. ඒවා කතා කරන්නේ මහා කල්ප වලින්. එතකොට වෙන්නේ පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප දෙක. ඒ කියන්නේ අර අන්තර කල්ප 256 එකක් කියන්නේ මහා කල්ප එකයි. එතකොට ඒ වගේව දෙකක් තමයි පරිත්තාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය. අපමානාබ කියන බ්‍රහ්ම ලෝකයේ ආයු කාලය මහා කල්ප 4යි. එතකොට අර 256 ඒවා 4. එක එතන අපමානාබ ආබසර බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 7ක්. මහා කල්ප 7ක් අවශ්‍ය තියෙනවා. මෙන්න මේ ආබසර බ්‍රහ්ම ලෝකේ තමයි අපිට ඔය අග්ගඤ්ඤ සූත්‍රෙට ගොඩක් ඕන වෙන්නේ. ඊළඟට අනිත් ඒවාත් එහෙමයි නේද? පරිත්ත සුබ, අප්පමාන සුබ, සුබකින්න නේ ඒවා අසංඛ්‍ය මහා කල්ප 16යි, මහා කල්ප 32යි, මහා කල්ප 64යි, අසඤ්ඤ සත්වයේ වේහප්පලය මහා කල්ප 500යි. ඒ වගේ දීර්ඝයි. දැන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල අවිහ බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 1000.
අතප්පර බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 2000ක්. දැන් ඔන්න මහා කල්ප වල කියනකොට ඔබට මතක් වෙනවනේ මොකද්ද මේ කොච්චර කාලයක්ද කියන එක. සුදස්ස කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 4000යි. සුදස්සී කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 8000යි. අකනිට්ඨ බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 16000යි. මෙන්න මෙහෙම පින්වතුනි විශාල ආවුෂනේ. දැන් ආකින්චඤ්ඤායතනේ මහා කල්ප 2000. ඒ වගේ 2000යි සමායින ආකින්චඤ්ඤායතනේ කියන බ්‍රහ්ම ලෝකේ මහා කල්ප 20000. ඊළඟ එකේ 40000ක්. ඊළඟ එකේ 60000ක්. ඊළඟ එකේ 84000ක්. ඒ වගේ විශාල ගාණක් යනවා. ඉතින් එහෙමනම් මෙන්න මේවා හොඳට තේරුම් ගන්න. දැන් ලබන සතියේ දේශනාවේදීත් මම මේ ප්‍රමාණයක්ම දේශනා කරමි. මේ මාතෘකාව ගැන කතා කරන්න. මොකද මම දන්නවා ඔබට සමහර වෙලාවට සමහරට කේන්ති යනවත් ඇති. මොකද මේක ටිකක් තේරුම් ගන්න බැරි වෙනකොට. නිවන් දකින්න අමාරුයි තමයි. ඒ නිසානේ බුදුහාඳුර දේශනා කරලා දීඝනිකාය මහා පදාන සූත්‍රයේ අධිගතෝකෝ ම්‍යායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ දුරනුබෝධෝ සන්තෝ පනීතෝ අතක්කාවචරෝ නිපනෝ පණ්ඩිත වේදනීයෝ. අමාරුයි මේක නේද? අධිගතෝකෝ ම්‍යායන් ධම්මෝ ගම්බීරෝ දුද්දසෝ. මේ ධර්මය ගම්බීරයි දුද්දසයි, මේ ළඟින් දකින්න බෑ. දුරනුබෝධෝ බොහෝම ගැඹුරින් අවබෝධ කරගන්න ඕන. සාන්තයි ප්‍රණීතයි අතක්කාවචරෝ තර්කයකට ගෝචර කරගන්න බෑ. නිපුණෝ පණ්ඩිත වේදනීයෝ ඥානවන්ත පණ්ඩිත වූ අයගේ ධර්මයක් තමයි මේ ධර්මය. ඒ නිසා මේක ගැඹුරුයි අමාරුයි. හැබැයි අමාරු හෝ ගැඹුරු හෝ මේක තේරුම් ගන්න ඕන. මේ මං කිව්වේ සංසාරේ අපි ආපු ක්‍රමවේදය. හැබැයි මං ඔන්න ලබන සතිය ඔබට දේශනා කරන්නම් තවත් ඇඟ ගැහෙන කතාවක්. ඒ මොකද්ද දන්නවද? අපි මේකෙන්ම බලමුකෝ අපේ භාග්‍යවතුන් වහන්සේ කොච්චර කාලයක් මේ පෙරම් පිරුවද? අපි ඔකට කියනවනේ මොකද්ද? සාරාංශක කල්පලක්ෂයක් කියලා කියනවා නේද? අපි ඒකත් මේ ගමම්ම තේරුම් ගමු. එහෙමනම් බලමු සාරාංශක කල්පලක්ෂය කියන මේ කාලයට කොච්චර කාලයක් තියෙනවද කියලා. ඒක තේරුම් ගන්න ලබන සතිය දේශනාවත් එක්ක අද දේශනා කරපු ඔය සටහන් කරගත්තු කොළ කෑල්ලක් ළඟ තබාගෙන සූදානම් වන්න. හොඳයි එහෙමනම් අද දවසේදී මේ දේශනාව තුළින් අපි ලබන ලද සියලු පින් අපි ආශිර්වාදයේ කරමු. දේශනාවේ දායකත්වයේ දරන අතුරුගිරිය ඔරුවල ගල්වරුස පාරේ පළමු පටුමගේ 4E1 නිවසේ පදිංචි යාපා උදේ කුමාර සහ කමනි කුමාරි ජයසිංහ කියන මේ පින්වත් දෙපළ තමයි දායකත්වයේ දරන්නේ. එයත් බලාපොරොත්තු වෙනවා ජනිරු දින්හස් යාපා පුතුණුවන්ගේ 9 වෙනි ජන්මදිනය සමරමින් ඒ වගේ මේ දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථකමත් වේවායි අපි සාදු කී ආශිර්වාදයේ කරමු. ඒ වගේම AHLD පිරිස් මහත්මයා, ALD ඇලිස් නෝනා, JG අපුසිඤ්ඤෝ, HM පොඩිමැණිකේ කියන මේ පින්වත් පිරිසට පින් අනුමෝදන් කරනවා. ඒ හැම දිනාටම පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවායි අපි සාදු කියා පින් දෙමු. ඒ වගේම පවුලේ දෙමාපිය සහෝදර සහෝදරයන් ඇතුළු අනිකුත් ඥාති මිත්‍රාදී හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. දේශිකානන් වහන්සේ වන අපටත් ලංකාවාසී ලෝකවාසී හැම දිනාටම ආශිර්වාදය කරනවා. එමනම් මේ හැම දිනාටම මේ උදාාර පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඔවුන් හැම දිනාටමත් මේ ධර්ම දානීමේ පිණින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා. ඒ වගේම අද දවසේ නෙත්නාලිකාවේ සභාපතිතුමන්, සාමාන්‍ය අධිකාරීතුමන්ටත්, ඒ වගේම සත්පුරුෂ කල්යාණ මිත්‍ර කාර්ය මණ්ඩලයේ හැම දිනාටමත් මේ උදාාර පුණ්‍ය ශක්තියෙන් අනුමෝදන් වේවා. ඒ වගේම අද දවසේ මේ වන විටත් මහියංගන සෑරදානන් අභියස මේ පින්කම් වලට සම්බන්ධ වෙන පින්වත් ඔබ හැම දිනාටමත්, ඒ වගේම ලංකාවාසී ලෝකවාසී හැම දිනාටමත් අපි ආශිර්වාදේ කරනවා. එමනම් මේ සිදු කරගත්තා වූ උදාාර පුණ්‍ය ශක්තියන්ගේ බලයෙන් ප්‍රාර්ථනා කරමු. ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් සපසහිත ප්‍රතිපදාවකින් උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගන්නට මේ පින් පාරමී ධර්මයක්ම වේවායි සාදු 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 කියා අපි ප්‍රාර්ථනා කරමු. ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සම්මා සම්බුද්ධ ශාවකං.